තවත් මේ ප්‍රශ්නේ තියෙන මේ ටිකක් ගැඹුරු ප්‍රශ්නයක්. පටිච්චසමුපාදයේ තරන්නේ. සදායතනෙන් උපාදාන කරගන්නා හේතුඵලයේ සංකාර කරගන්නා විට සතර ගමන දීර්ඝ වේයයි දනිමි. මේක දකින්න මොකක්ද කිව්වේ කියලා. අසකල දිවනාසයේ ශාරීරිය මන කියන මේවයින් අවිද්‍යාව සහගතව යම් කිසි ලෞකික වස්තුවක බැඳිලා ඒ පස්සේ යම් කිසි හිතෙන් කයින් වදනින් කටයුතු කළොත් සංඛාර ගොඩනගෙන අවිද්‍යාවපත්‍ය සංඛාරා කියලා. ඒකයි මෙතන මේ කිව්වේ. එහෙම වුණොත් සතර ගමන දීර්ඝ වීමට හේතු වෙනවා කියන එක හරි. හැම උපාදානයක්ම හේතුඵලයකයි මෙනෙහි කරමින් අතහැරීම කළ හැකිද කියලා අහනවා. උපාදාන කරනවා කියලා කියන වචනේ ගත්තාම ගන්න ඕනේ අවිද්‍යාවපත්‍යෙන් කරන යම් උපාදානයක් නැත්නම් ඒක හේතුඵල දැකලා ඒකේ ආදීනව දැකලා අතාරින්න ඕනේ. සියලුම දේවල් උපාදාන කරනවා කියලා හිතන් කියලා ගත්තාම උපාදාන කියන වචනේ අර්ථ දෙකක් තියෙනවා. කුසල මූලපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූප නාම රූපපත්‍ය ඵලායතන ඵලායතනපත්‍ය පස්සෝ පස්සපත්‍ය වේදනා වේදනාපත්‍ය පන්නා පන්නාපත්‍ය උපාදාන කියන කොටසක් ඉන්නවා. කුසල මූලයෙන් හටගන්නා වූ ආර්ය මාර්ගය පිළිබඳව කරන උපාදානයක් ඇතනම් මූලික වශයෙන් ඒ පුද්ගලයාට මේ මාර්ගය වඩා ගැනීමට හේතු වෙන කුසල මූල පරිච්ඡම්පාදයෙන් ආර්ය භාවයට පත් වෙන જાතිය හම්බ වෙනවා. අන්නේ જાතියටපත් වුනහම ඒ જાතිය ඥාන ගෝචරයි. ප්‍රඥාවන්තයි. මේ ප්‍රඥාවේ පිහිටලා වුණේ පසුතලයේ පිහිටලා වුණේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත කෙනාට කුල්ලූපමෝ භික්ඛවේ ධම්මං දේශිස්සාමිති නිට්ටර්ණත්තායනෝ ගහනත්තාය කිව්ව තෙන්ද වෙනවා. අරිහත් මාර්ග ඥානිය. මාන්නේ ධර්මයේ ඔරුවට උපමා කරනවා ඊතර වෙන්න මිසක් අල්ලා ගන්න නෙවෙයි. කියලා වෙන්නේ. නෑ උපාදාන කරන්න නෙවෙයි ධර්මයක් තියෙන්නේ. හැබැයි ඒක තියෙන්නේ මේ මට්ටමේ ගිය කට්ටියයි. ඒකත් වරද්දගෙන කල්තියාම ධර්මය අසුර කරන්නේ නැතුව හිටියොත් එහෙම මේ බුද්ධිලගේ මනස වැඩින්නේ නැහැ. වැඩින අවස්ථාවේදී වැඩින්න ඕන. ඔරුව තියෙන ඊතර වෙන්න මිසක් අල්ලා ගන්න නෙවෙයි කිව්වා කියලා. ඔය කතාව ඔරුව ගඟ මැදදී අහලා කොල්ලයා විසිකලොත් හබල විසිකලො මොකක් වෙයි? අතරවන් වෙන්නේ නෝ. ඒක විසිකරන තැනක් තියෙනවා. වැල්ලට ඇවිදිලා තවත් පදින්න යන්නේ නැහැ. ඊට පස්සේ දන්නවා දැන් ඔරුවෙන් යන හරිය ඉතින් ඉවරයි. දැන් තියෙන ඔරුව දාලා එගොඩ වෙන්නේ. ඒක උපමාව තේරුම් ගන්න ඕනේ. අනිත් වගේ අරිහත් මාර්ගයේ පූර්තිය කරගෙන අන්තිමට ගියාට පස්සේ ධර්මයේ පිළිබඳ හැඟීමක් තියෙනවා නම් අනාගාමී ඵලයටපත් වෙනවා. ධර්මෝපාදානයි. මේ ධර්මෝපාදානයත් අතරම අරිහත්ත්වයටපත් වෙනවා. ඒ අන්තිම කෙරවලදී කරන දේ. ඉතින් ඒක හරියට කියපු තැන තේරුම් ගන්න ඕනේ. දැන් සියලු උපාදානයන් අත්හැරෙන තැනක් තියෙනවා. එතෙන්දී ඒක ධර්මයක් අත්හරින්න. ඒක දකින්න නැතුව කල්තියාන මේක කරන්න ගියොත් එහෙනම් පල්ලෙහා ඉන්න කෙනෙක් අර ඔරුව ගඟ මැදදී හවල මේ පැත්තකට විසිරුවා වගේ වැඩක් වෙනවා. ඔරුව දාලා පැන්නා වගේ වැඩක් වෙනවා. ඉතින් ඒක හරියට තේරුම් ගන්න ඕනේ. ඒකවල අතහරින්නේ අන්නේ ක්‍රමයටයි. ඉස්සෙල්ලාම අතහරින්න ඕනේ පාප ධර්මයන් එකින් එක. තමා තුළ සිද්ධ වෙන්නා වූ පාප ධර්මයන් එකින් එක අත්හැරලා ගිහිල්ලා. පාප ධර්මයන් අත්හැරියට පස්සේ ඉතුරු වෙනවා පුණ්‍ය ධර්ම. පුණ්‍ය ධර්ම කෙරෙහි චන්දරාගයක් තිබුණොත් එයා සුගතිය උපදිනවා. ඒක බඹලෝ උපදිනවා. ඒත් ඉපදීම ඉවර කරන්න බැරි නිසා. ඒකේ තියෙන ආදීනව එතකොට දකින්නවා. පුණ්‍ය ධර්මයන්ගේ උපාදානය කිරීම. උපාදානය කිරුවොත් උපාදානපත්‍ය භෞතික පුණ්‍ය භවයටපත් වෙනවා. අන්න එහෙම වුණොත් මොකද වෙන්නේ? සංඛාර අපුඤ්ඤ වේද විඥාන අපුඤ්ඤ වේ. සංඛාර පුඤ්ඤ වේද විඥාන පුඤ්ඤ වේ. සංඛාර ආනින්ජාපි වේද විඥාන ආනින්ජාපි වේ. නම් පුඤ්ඤාපි සංඛාරයි ආනින්ජාපි සංඛාරයි දෙක තියෙන කුසල පැත්තට. හැබැයි ඒකෙන් ගියොත් මොකද වෙන්නේ? ඒ අනුව විඥානයක් හට ගන්නවා. විඥාන නිරෝධයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. විඥානය හට ගන්නවා නම් හට ගන්න මාර්ගයේ ලෝකෙටයි මාර්ගය. නමුත් ඒක දැනගන්න ඕනේ ඒක අතරිය යුතු තැන. පුඤ්ඤපාප පහිනාසය කියන රහතන් වහන්සේ. පින්පව් දෙකම පහ කළා කියනවා. එහි උපාදානයන් පහ කරලා ඉවරයි. පුඤ්ඤ අபிසංකාරයි අපුඤ්ඤ අபிසංකාරයි ඒ නිසා රහතන් වහන්සේට නැහැ. නමුත් පුඤ්ඤාභි සංකාරයේ දෙවියෝ වන්ටත් මිනිස්සු වන්ටත් ශ්‍රමණෝ වන්ටත් වින උපකාර වේ. සෝමනාවනි දන් දිය යුතුමේ පින්කල යුතුමේ. ඉතින් හරිය සෝමනා සූත්‍රයේ දේශනා කරනවා. නෑ ඒක පින උපකාරය. උපකාර දහම අහකලොත් පාඩුවක් වෙනවා. පින උපකාරයක් වෙන නිසා පරිහරණය කිරීමයි. පිනෙහි ඇලීමයි දෙක. මේක තේරුම් ගන්න ඕනේ. නිවන් දැකීමට ආයුෂ වර්ණයේ සැපේ බලේ නුවණ අවශ්‍යයි. ආයු වර්ණ සැප බල නුවණ ලබා දීමට අවශ්‍ය වෙන්නේ පින්. ඒ පින් වලින් ඒ ටික කරගෙන ගිය කෙනාට තමයි. ඒ නුවණ ඇති කෙනාට තමයි පඤ්ඤාවන්තසායන් ධම්මෝ කියන්නේ. පංචාවන්තයරයි මේ ධර්මයේ කිව්වේ. අනේ ප්‍රඥාවන්තයා කියන තේ නුවණ ඇති වෙන්න අවශ්‍ය කරන පරිසරය. කුසල මූලික පරිසරයක්, පින් මූලික පරිසරයක් මූලිකව හදා ගන්න ඕනේ. ඒකට එයාට අවශ්‍ය කරන්නා වූ මේ සම්පත්තිය අඩුවක් නැතුව ලැබෙනවා. ඇති බව, භවභෝග සැප, ණය නැති බව, වරදක් නැති බව අවශ්‍යයි.
ආයුෂ වර්ණයේ සැපේ බලය නුවණ අවශ්‍යයි. මේ ඔකෙන් ආයුෂ වර්ණයේ සැපේ බලය හතරම විශේෂයෙන්ම දෙන්නේ. දානමාන ආදී කටයුතු කරනකොට. එතනින් පත් වෙන්නා වූ ත්‍රි හේතුක පරිසන්දියක් ඇති බුද්ධයාට කියමක් කියනකොට තේරුම් ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඥානයක් ලැබෙනවා. ඥාන ගෝචරව අන්‍යයට කියව ප්‍රඥාවන්තය. පඤ්ඤාවන්තසායන් ධම්මෝ කිව්වේ. අන්න එයාටයි මේ ධර්මයේ කිව්වේ ඒකයි. කොච්චර ධර්මයේ අහුවක් කියන ධර්මයේ තේරුම් ගන්න බෑ සියුම් නිසා. ප්‍රඥා ගෝචර ධර්මයක් නිසා. ප්‍රඥා ගෝචර කිරීමට නම් ප්‍රඥාධික හැකියාවක් තියෙන්න ඕනේ. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙන්න ඕනේ. ප්‍රඥා ඉන්ද්‍රිය වැඩිච්ච කෙනෙකුට දහම් අහනකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා. මේ ලෝකේ විද්‍යාමානයේ කිසිම තැනක මට අල්ලන්න දෙයක් නැහැ කියන යථාබෝධය ලැබෙනවා. ඉදාට එහි බැඳීම නැති වෙනවා. හැබැයි බැඳීම නැති වුණාට දසපින් කිරියවත් නැති වෙන්නේ නැහැ. දානීය බුදුරයන් වහන්සේ වර්ණනා කරලා කියනවා. යටත් පිළිසෙයින් දානීය වටිනාකම දන්නවා. බත් සරලුවක් හරි භික්ෂුව දන් දෙනවා කියලා. එහෙනම් භික්ෂුන් වහන්සේ පින්දපාත කරේ නැතිව තමන්ගේ ආචාර්ය උපාධ්‍යායින්ට හරි බත් සරලුවක් කියන බත් පිළක් හරි දන් දෙනවා. ඒක වටිනාකමක් වෙනවා. දන් දීමේ වටිනාකම. සබ්බදානං ධම්මදානං ජිනාතික ධර්මදානී සියලු දානයන්ට වඩා අග්‍රයි දිනනවා කියලා පෙන්නනවා. එහෙනම් භික්ෂුන් වහන්සේ ලෝකයට ධර්ම දේශනා කරනවා නේද? ධර්මදානී දෙනවා. එහෙනම් පළවෙනි පුණ්‍ය ක්‍රියාවෙන්. දානීය පළවෙනි පුණ්‍ය ක්‍රියාවේ උපරිමය කරන්නේ භික්ෂුන් වහන්සේලා. ධර්මදානී දෙන්නේ. ඒතර දාන සීල භාවනා. සීල ගුණ ආරක්ෂා කරනවා නම් ඒකත් භික්ෂුන් වහන්සේ අත්‍යවශ්‍යම කරනවා. එහෙනම් පුණ්‍ය ක්‍රියාවක් නේ දෙවෙනි පුණ්‍ය ක්‍රියාව. සමතේ වඩනවා විදර්ශනා වඩනවා. භාවනා පුණ්‍ය ක්‍රියාවක් කරනවා. පත්ති දාන පින් දීම. පින් දීමත් කරනවා පින් අනුමෝදන් කිරීමත් කරනවා අනුමෝදන් වෙනවා. බණ ඇසීම බණ දෙසීම. ওই දෙකමත් භික්ෂුන් වහන්සේ කරනවා. පිළියෙ ඉත්තන් පිළියෙ. ඒකත් කරනවා. වතාවත් කිරීම. මේ කියන දස කුසලයේ දස පුණ්‍ය ක්‍රියාව වලට ඇති ඔක්කොම භික්ෂුන් වහන්සේ කරනවා. හැබැයි භික්ෂුන් රහතන් වහන්සේ කරනවා. බුදුරජාණන් වහන්සේට අපපස්ථානක් කරනවා රහතන් වහන්සේ. හැබැයි ඒ කොච්චර ක්‍රියාවෙන් කෙරුවට ඒ ක්‍රියාවෙහි බැඳුණු උපාදානයක් නැහැ. මගේ ප්‍රධාන කාරණේ මේවයි කියන එක නේ. අවස්ථාවට අනුව සිද්ධ කරන එකයි කරන්නේ. ඒක තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන කිව්වේ පුණ්‍ය ක්‍රියාව අතරින්ද නෙමෙයි. පුණ්‍ය ක්‍රියාව තුලින් ලබන්නා වූ ඵලයක් ඇද්ද? ඒක නිවනයි කියලා ගත්තොත් වැරදි. ඔකයි තේරුම් ගන්න ඕනේ. පුණ්‍ය ක්‍රියාව තුලින් ලැබෙන්නේ පින් ඵලයක්. පින් ඵලයේ තුලින් ලැබෙන්නේ සුගතියක්. සුගතියේ ඉන්න පුද්ගලයෙකුට නිවන් ලබන්න හේතු වාසනා තියෙන සුගතියක නිවන් දකින්න බෑ. සතර පහයි නිවන් දකින්න හේතු නැහැ. එහෙනම් සුගතියක නිවන් දකින්න හේතු ලැබෙන නම් සුගතිය ලබා දෙන්නේ නිවන් දකින්න ආර්ය අෂ්ටාංගික මාර්ගය නෙමෙයි. ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් තියෙනවා කියලා දේශනා කළේ ඒකයි. එකක් කෙලෙසයියි සුගතියට හේතු වෙනවා. අනික ලෝකෝත්තරයි නිවන්ට හේතු වෙනවා. ඉතින් මේ කාරණේ හොඳට තේරුම් අරගන්න ඕනේ. මේවා වරද්දාගත්තාම මිනිස්සු පින් කරන්නේ නැතු යනවා. එක එකනාගේ කීමන් අහලා. වැරදි ආකල්පයන්ට වහිනවා. මේ හරියට කරුණු තේරුම් අරගන්න ඕනේ. එක අවස්ථාවක බුදුරජාණන් වහන්සේ මනෝ නිවාරණ සූත්‍රය කියන සූත්‍රයක විග්‍රහ කරනවා. එක්තරා දෙවියෙක් බුදුරජාණන් වහන්සේට ඇවිදලා කියනවා. යම් යම් පැත්තක් සහ මුලින්ම අත්හැරියෝ සංඥාවන් අත්හැරලා දැම්මෝ. ඒ ප්‍රදේශයේ නිවන් අවබෝධ කරනවා. සර්ව ප්‍රකාරයෙන්ම සියලුම සංඥාවන් අත්හැරලා දැම්මෝ. ඔහු නිවනෙන් පූර්ණයි කියලා දේවතාව බුදුරජාණන් වහන්සේට කියනවා. බුදුරජාණන් වහන්සේ මේකට පිළිතුරක් දෙනවා. යමකින් පව් සිදු වේ නම් එයින් එය අත්හැරිය යුතුයි. එසේ නිවන් අවබෝධ කරනවා. එසේ නිවන් මඟ වඩනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ කීම ගන්නවද නැත්නම් අර දේවතාවයා කීම ගන්නවා. දේවතාව බුදුරජාණන් වහන්සේට ඇවිදින් කිව්වේ යම් යම් දෙයකින් හිත මුදවනවා නම් ඒ මට්ටමින් ඔහු නිවන් දකිනවා. යම් සියලු ආකාරයෙන් හිත මෙදෙව්වහම නිවනෙන් පූර්ණයි කියලා දේවතාව තමන්ගේ අදහස කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා එසේ නොවිය යුතුයි. යමකින් පව් සිදු වේ නම් එයින් හිත මුදවන්න. වැඩෙන හිත ඉඩ දෙන්න. ඉතින් එතකොට අපි දකින්න ඕනේ අදත් තියෙන මතයක් තමයි සියලුම අදහස් සියලුම හිත අත්හරින්න. හිත අත්හැරියාම ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන සංඥා කියන්නේ සර්වචිත්ත සාධාරණ චෛතසිකය. මේවායින් එක චෛතසිකයක් හෝ අත්හැරියොත් හිතක් හටගන්නේ නැහැ. සර්වචිත්ත සාධාරණ චෛතසික තියෙන්න ඕන හිතක් හටගන්නේ ඒවා සර්වචිත්ත සාධාරණ චෛතසික හතක් තියෙනවා. ස්පර්ශ වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා. අරිහතුන් වහන්සේගේ අරිහත් ඵල චිත්තේල මේ හත තියෙනවා. ඔය හතේ එකක් හරි අත්හැරියොත් එක හිතක්වත් නැහැ. නිරෝධාවපතිය සමාධිච්ච කෙනාට ඔය හිත එකක්වත් නැහැ චෛතසිකත් නැහැ. ඒ වෙලාවේ ඉන්නවා.
නිරෝධ සමාපත්තියට සමවදින්න නම් එකින් එක ආදීනව දැකලා එකින් එක අත්හැරගෙන යන්න ඕන. අත්හැරලා ගිහලා අන්තිමට දේව සංඥා නා සංඥා ත්‍රිත්‍යම් ආදීනවයක් දැකලා. ඒකත් ලෝකේට ඇති අසාරත්වයක් දැකලා. ඒකෙත් ගන්න හරියක් නැහැ කියලා අත්හැරපුවාම නිරෝධය. අන්න එදාටයි සියලුම සංඥා අත්හැරෙන දවස. ඒ නිරෝධ සමාපත්තිය. ඒ නිරෝධ සමාපත්තිය සංඥා අත්හරින්නේ ආදීනව දැකලා අත්හරින නිසා. අපි ආදීනව දකින්න නැතුව සංඥා අත්හැරෙන්න කියොත් ඉන්නේ අසංඥ සත්‍යයට වැටෙන්නේ. මොකද එයාට අනුසේ විදෙන්නේ නැහැ. අනුසේ විදෙන්න නම් යථාර්ථයෙන් ඒ ධර්මයේ ස්වභාවය සිහි කරන්න ඕනේ. ඒක අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්න ඕනේ. දැක්කට පස්සේ ධර්මයේ වැඩක් නැති අසාර එකක් කියලා දකින්න. ඊට පස්සේ ධර්මයේ අත්හරින්න නම් ඒකේ තියෙන චන්දරාගින් නිසා ඇලෙන්නේ කියලා දැකලා. ඒකට හේතුව දැකලා. ඒ චන්දරාග නිරෝධයෙන් ඒ ධර්මයේ තියෙන සම්බන්ධය චන්දරාගය නැතිවීම නැති වෙනවා කියලා දකින්න ඕනේ. දැකලා චන්දරාගය දුරු කරගන්න ඕනේ. දුරු කරපුවාම ඒක බැඳීමක් නෑ. රහතන් වහන්සේ සමාධි සමාදිනවා, ධ්‍යාන සමාදිනවා, ප්‍රථම ධ්‍යානයේට ද්විතීය ධ්‍යාන සමාදිනවා, අරිහත්ත්වයටපත් වෙලා. හැබැයි ඉහාත්ම සුඛ විහරණයට සමාදිනවා මිස එහි උපාදානෙ නිරෝධ කරලා තියෙනවා. අන්න ඒ වගේ දකින්න ඕනේ. යහපත් දේවල් වල පුණ්‍ය ක්‍රියාව නිරෝධ කරනවා නෙමෙයි. ඒකට බැඳුණු චන්දරාගය නිරෝධ කරලා නිවන් දකිනවා. රාගක්ඛයෝ නිබ්බාන, ද්වේෂක්ඛයෝ නිබ්බාන, මෝහක්ඛයෝ නිබ්බාන. මේවල කියන්නේ රාගක්ෂය කිරීම, ද්වේෂක්ෂය කිරීම, මෝහක්ෂය කිරීම. තව විදිහකින් කියන ඇලීම, ගැටීම, මුලාව දුරු කිරීම. නිවන කියන්නේ. ඒතර ඇලීමෙන් සියලු සිත් හටගන්නේ ඇලීමෙන් නම්. සියලු සිත් හටගන්නේ ගැටීමෙන් නම්, මුලාවෙන් නම්. සියලු සිත්ම අතාරින්න වෙනවා. නමුත් ඇලීමෙන්, ගැටීමෙන්, මුලාවෙන් හටගන්නේ පාපසිත. ලෝකෙට බැඳුණු. ඒ ටිකයි අතාරින්න. සියලු සිත් අත්හැරලා හිටන් බුදු වෙලත් නැහැ. බුදු වෙලා තමයි ලෝක සත්‍යය පිළිබඳ අප්‍රමාණ දැකීමක් පහළ වෙන්නේ. මහා ඥාන පහළ වුණේ. එන මහා ඥාන නිවනට විරුද්ධ නම් එහෙම බුදුරන් වහන්සේ නිවනෙන් හුඟා කැත් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. ඒ උන්වහන්සේ තරම් ඥාන දර්ශනයක් ඇති කිසිම සමතෙක් ලෝකේ ඉන්නේ. ඒක මොකද ඒගොල්ලෝ ප්‍රඥා මෙතනක් තිබුණා මේ ඥානෙ පිළිබඳව දැනීම පිළිබඳව දැනීම ඇති කරගත්තොත් නිවනට බාධාවක් කියන කතාවක්. එහෙනම් සර්වඥතා ඥානෙ නිවනට හුඟක්ම බාධායි. සියල්ලන්ටම නැති ඉහළම ඥානෙ තියෙන බුදුරන් වහන්සේට ඒක බාධා නම් එහෙම නිවනට ඉහළම බාධා පවුණා තියෙන බුදුරන් වහන්සේ වෙන්න පුළුවන්. ඉතින් ධර්මයානුකූලව දැකලා යථාර්ථය තේරුම් ගන්න ඕනේ. මොකද අතහැරීම කළ හැකිද? ඉතින් මෙනෙහි කිරීමෙන් චිත්ත ඒකාග්‍රතාවය කියලා පිළිසෙද කියලා අහනවා. අපි දකින්න ඕනේ මෙන්න මෙහෙම දෙයක්. චිත්ත ඒකාග්‍රතාවයට ඇයි පිළිසෙන්නේ නැත්තේ? මොනවා නිසාද? හිත විසිරෙන නිසා. ඇයි විසිරෙන්නේ? ඒතන චන්දරාගයෙන් ඇලෙන නිසා. ඒ චන්දරාගයෙන් උදවා ගන්න බැරි නිසා හිත විසිරෙන්නේ. චන්දරාගය යම් තැනක නැත්නම් අපේ හිත එතන ඇලෙනවා. දැන් අපි ගමනක් යනවා අඩිපාරක් දිගේ. ඕකේ කොස් කොලක් තියෙනවා, දෙල් කොලක් තියෙනවා, රබර් කොලක් තියෙනවා, විවිධාකාර කෝටු කෑලි අරවා මේවා තියෙනවා හරියට. ළමයි ගිහින් අවසානලා හිටන් අපි බලනවා අපේ හිත විසුරුනා දේවල්. අඩිපාරේ ගිහලා කෙරවල ගිහලා කල්පනා කරලා බලනවා දැන් මගේ හිත ගියේ මොනවද? අර දෙල් කොල කීයක් තියෙනවද බලන්න එහෙම මගේ හිත ගියා. කොස් කොල, රබර් කොල, කෝටු කෑලි මං ඉන්න පාරේ කීයක් තිබුණාද කියලා මට හිතන්න එහෙම එකක් ගියා. ඇයි නොගියේ? ඔය යන රුපියල් 1000 නෝට්ටුවක් තියෙනවා දැක්ක. මොකද වෙන්නේ? යන්නේ නැද්ද? යවතර අලුම් කරේ මොකද්ද? චන්දරාගෙන් වැදුනේ. රුපියල් 1000 නෝට්ටුව වටිනවා. අදහසක් ගියා ඇතේ. අර කොස් කොල, දෙල් කොල, රබර් කොල ඔක්කොම පැත්තකින් තියලා ලක්ෂ ගාණක් පහු කරලා ගිහිලා කෝටු කෑලි අරගෙන. ගිහින් මතක් කරලා බලනකොට එකක් මතකයි. මං එනකොට රුපියල් 1000ක් තිබුණ පාරේ. ඒක මතකයි. තව මොනවද තිබුණේ? කොස් කොල, දෙල් කොල එහෙම කොච්චර තිබුණාද? ඒක මතකයි. ඒවා මතක නැහැ. මතක නැති වුණා. අපිට චන්දරාගයෙන් දරන්න තරම් අල්ලන්න තරම් වටිනා දෙයක් ඒවා තිබුණ නැති බව අපි දන්නවා. ගහල ගොඩේ නෑ. අන්නේ ඒ නිසා අපිට ඒපදු කසලෝ ගන්න දෙයක් නැති බව දන්න නිසා අපිට ඒ පිළිබඳ අපේ හිත විහිදුනේ නෑ. ඉතින් අපේ හිත විහිදුනහම බලන්න මොනවටද මට මේ හිත යන්නේ? නොවටිනා දෙයක්ද වටිනා දෙයක්ද? මං හිතෙන් අල්ලපු දෙයකට අල්ලපු නැති දෙයකට. අන්න ඒතර වෙනවා. මම වැඩ කර නැති දෙයක් හිතෙන් මේ ඇසුරු කරනවා. වටිනවා කියලා. අන්නේ ඒ හරි අයින් කරගෙන ගියාම වැඩ කර නැති දේ අයින් කළාට පස්සේ වැඩ කර නැති දේ මොනවද වැදිලා තිබුණේ? රාගයේ සමග වැදිලා තිබුණා, ද්වේෂයේ සමග වැදිලා තිබුණා, මෝහයේ සමග වැදිලා තිබුණා. අන්නේ ටික අයින් කළා දැම්මට පස්සේ අපිට ප්‍රශ්නේ නැහැ. දැන් අපි සියල්ලම හිතෙන් අත්හරින්න ගියොත් පාත්‍රේ තිබ්බා. සම්තරක හාමුදුරුවෝ කුඩිය ගිහින් පැත්තකින් තිබ්බා. ඔක්කොම අත්හැරලා. දැන් හදිසිය යන්නුනා පින්න පාත. දැන් පාත්‍රේ හොයන්නේ කොහොමද?
මතකද? පාත්‍රේ තිබ්බ තැන මතකත් නැහැ, කුඩියේ තිබ්බ තැන මතකත් නැහැ. සිවුර හොදලා වනපු තැන මතකත් නැහැ. අයියෝ කොහොමද කරන්නේ? දැන් ওই ටික වෙලා නැද්ද? මේ භාවනාව කරන කොටසක් ඉන්නවා. සමහර වෙලාවට අත්‍යවශ්‍ය සබන් කෑල්ලක් ගේන්න හරියට ගිහිලා තියෙනවා. මම දන්නේ එක මට මුදලාලි කෙනෙක් කිව්ව එකක් ඒ වගේ භාවනා මධ්‍යස්ථානයක් ඉස්සරහ තියෙන කඩේ. අනේ මහත්තයෝ භාවනා කරන්න ආවේ කියලා මං ගිය කාලේ යන දවසක මං නිකන් ගිහින් බලන්න කියලා ඇහුවා. අනේ මහත්තයෝ ටිකක් කල්පනාවෙන් කරන්න ඔය භාවනා කරන කට්ටිය වැඩිම කට්ටිය ඉන්නවා හාමුදුරුවෝ. මෙතෙන්ට ඇවිල්ලා කල්පනා කර කර ඉන්නවා ගෙනියන් දාවේ මොකද කියලා දන්නේ නැහැ. ඉතින් මම අහන්න ඕනේ. හාමුදුරුවනේ සීනිද? සීනි නෙමෙයි වාගේ. එහෙමයි කියන්නේ. එහෙනම් තේකොළද? තේකොළත් නෙමෙයි වාගේ. ඉතින් කොහොම අහනකොට සන්ලයිට්. සන්ලයිට් කැලක් වාගේ. ඒකත් වාගේ. ඒකත් හරියට මතක යන්නේ. මෙන්න මෙවඳු මානසිකත්වයක් ඇති වෙලා තියෙන ඒගොල්ලන්ට අනේ මන් දන්නේ මේක ඇත්තද මේක භාවනාවේ ප්‍රතිඵලයක් කියලා මම හිතුවා. දැන් කල්පනා කළාම ඇත්ත වශයෙන්ම මේක එහෙමයි. වෙලා තියෙන්නේ. ඔය භාවනාව කර ගිහි පින්නත් පිරිස ඉන්නවක වරුදු කරගෙන. Tamante ගෙදර කිසිම වැඩ කටයුත්තක් කරගන්න ගෙදර තියෙන කටයුතු මතක නැහැ. අත්‍යවශ්‍ය දේවල් අමතකයි. දැන් කොහොමද සතියකෝ? යාවදේව ඥානමත්තාය පරිසරිමත්තාය බුදුරන් වහන්සේ දේශනා කරන මේ භාවනාවට උන සතිය මුදුන්පත් වෙනවා ඥානිය මුදුන්පත් වෙනවා. මේ සතිය මුදුන්පත් වෙච්ච එක නේද මතක නැතිනවා. ඉතින් මොකක්ද එකකින් තේරුනේ? එදිනදා තමන් කරන වැඩ කටයුතු කරගන්නවත් මතක නැහැ. හොද්දන නුඹමත් කියලා දාලි වෙලා ආයි මතක නැහැ. ආයි දාන. ආයි මතක නැහැ ආයි දාන. මොකක්ද වෙන්නේ කන්න පුළුවන්. ඉතින් ඒ බුදුදහම ප්‍රතිඵලද? මෙහෙම දැනගත්තොත් එහෙම මිනිස්සු ගල් ගහනවා. ගොඩක් භාවනා අමුජාති එක අපූර්ව ප්‍රතිඵල දෙන්නේ කි. මෙහෙම එකක් තියෙන පූර්වේ නිවාසානුස්සති ඥානිය දකින්නවද? අමතක වෙලා දැක්කේ. දැන් මේ මතක නැති එක භව 1 2 3 4 10 15 100 200 1000 2000 ලක්ෂයක් කෝටියක් සංවර්තකල්ප විවර්තකල්ප මේ ආදී වශයෙන් දැකගෙන යන්න පුළුවන් සිහි කිරීමක් ඒක. භාවනාව වැඩුණා. පසපැත හේතුවල් කියලා මතක නැතින භාවනාව මොකක්ද? ඒක භාවනාවද? සතිපට්ඨානය. මේ හිතලා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට කො එකම එකම. එහෙනම් ඒකාග්‍රතාවයට එන්න ඕන නම් අපි හැම වෙලෙම ඒක තමයි කිව්වේ. මම මේ කරන කියන හිතන දේවල් රාගයට, ද්වේෂයට, මෝහයට හේතු වෙන જાති ඒවල්. මම මේ ලෝකේ බැඳීමෙන් අල්ලාගෙන ඒ සදාහද මේ දඟලන්නේ. අන්න ඒක හරයක් නෑ. ඒ ටික අයින් කරපුවා මනස හොඳට ඉඩ එනවා. අවශ්‍ය දේ මතක තියාගන්න තිර නෑ වැඩක් නැති වුණා වගේ. අනේ වැඩක් නැති ඒවා තියෙන්නේම නැද්ද? කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන විද්ද, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ පහයි වැඩක් නැතිව බදන්න ගියාම අපිට හම්බ වෙයි. නීවරණ පහ. ওই නීවරණ පහ ආපුහාම ඔක්කොම වැහිලා යනවා. මේ නීවරණ පහ ඉවත් කරන්නයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ. මුලින්ම නීවරණ පහ ඉවත් කරගන්න. නීවරණ පහ ඉවත් කරන්න කාමයන්ගේ ආදීනව දකලා කාම වස්තුන් වස්තුකාම ක්ලේශකාම කියන දෙකේ ආදීනව දකින්න ඕනේ. ආදීනව දකලා ඒක අසාරත්වයේ දකලා ඒක අත්හරින්න ඕනේ. ඒකත් හරියට අපේ ජීවන තත්ත්වයේ අපි කරන කටයුතු වල සියෙන් අත්‍යවශ්‍ය කරන කටයුතු වල කිසිම බාධාවක් නැහැ උදව්වක් විලා. වැඩකට නැතිව ඔළුවේ පුරවා ඉන්නේ වයින් කළාට පස්සේ ඕන විදිහට මනස ඉඩ වෙනවා. ඒක හොඳ නිදහසේ කල්පනා කරන්න පුළුවන් අවශ්‍ය දෙයක. අන්න ඒ ක්‍රමයට පුරුදු කරගන්නයි බුදුරන් වහන්සේ දේශනා කළේ. එතකොට එකඟතාවයටපත් වෙලා අනිත්‍ය දුක්ඛ අනාත්ම මෙනෙහි කරනවා නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ පූර්ව භාග ප්‍රතිපදාව. ඒකෙන් මෙනෙහි කරපුවාම එකඟතාවය ඇති වෙනවා. එකඟතාවය ඇති වෙච්ච හිතෙන් ප්‍රඥාව ගෝචරව අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා හිතන ලෝක ස්වභාවය. මේ ලෝකේ දුක්ඛාරිය සත්‍ය දකින්න. දුක්ඛ සමුදය දුක්ඛ නිරෝධ දුක්ඛ මාර්ගයෙන් චතුරාර්ය සත්‍ය දකින්න. චතුරාර්ය සත්‍ය දකින්න ප්‍රඥා පහල කරන අන්නේ තේජයි. ඒක කියන සමාධිය යථාභූත ඥාන රසෙන් ලබා දෙනවා කියලා. මේ මොන සමාධියද? අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකපු සමාධිය. ඒක තමයි ආර්ය සමාධිය. යමක් අනිත්‍ය දේ අනිත්‍යයි කියලා දුක්ඛ දේ දුක්ඛයි කියලා අනාත්ම දේ අනාත්තයි කියලා හේතු සාගතත්ව ධර්මය අහලා තේරුම් ගන්නකොට උහුට පහළ වෙනවා සම්මාදිට්ඨිය. ඇත්ත වශයෙන් මේක අනිත්‍ය නේද මේක දුක්ඛ නේද මේක අනාත්ම නේද කියලා යලි යලි ආවර්ජනය කරනකොට අව්‍යාපාද අවිහිංසා නික්කම්ම සංකල්පනා කියලා සම්මා සංකප්පේ පහළ වෙනවා. ඉතින් මෙවනු අනිත්‍ය දුක්ඛ අනාත්ම අසාර දෙයක් කියලා වැටහෙනකොට මේ අසාරත්වයක් අල්ලගන්න බැඳෙන්න මම මොකද බොරුවෙන් අනුන් රවට්ටනවද? කේලමෙන් අනුන් විදෝනවද? පරස වචනෙන් අනුන් හැඩබවටපත් කරනවද? ප්‍රලාපයෙන් ලෝක සත්‍යය මුලාවටපත් කරගෙන මාත් ප්‍රලාපේ ඇලි ගලි ඉන්නවද? මොකද්ද මේ හරියක් නැති කතාව? මට වැඩක් නැහැ බඳු කතාවෙන් කියලා එනකොට මුසාවාදා වේරමණි, පිසුලා වාචා වේරමණි, පරසා වාචා වේරමණි, සම්පප්පලාපා වේරමණි, අයං උච්ච විකේ සම්මා වාචා කියන්නේ. සම්මා වාචා මාර්ගාංගය වැඩෙනවා. මේ සත්ව හිංසා කළා ප්‍රාණ වද කළා මම මොනවද අයිති කරගන්න හදන්නේ? මොන හරියක් ඇතිද මේ ලෝකෙ එහෙම මට අයිති කරගන්න අසාධාරණකම් කළා තියෙන්නේ. ඔය අදහස එනවා
ඔය අවබෝධය ආපු කෙනා. අසාරත්වය දැක්ක කෙනා. හොරවැර වංචා කරලා අනුන්ට හිංසා කරලා අනුන්ට පාඩු කරලා මෙහෙම දේවල් ගන්නවා නම් මොනවා ගන්නද මොකද අසාධාරණ වැඩේ කරන්නේ මොකටද මට වැඩක් නැහැ හොරවැර වංචා කරලා. මෙන්න මේ අදහස ප්‍රඥාවෙන් පහළ වෙනවා. මේ සුරා සූදු දුරාචාරයේ පස්සේ ගිහිල්ලා මම මොන ආස්වාදයක් ලබන්නේ මේ හිස් ලෝකේ. හරයක් ඇති වැරද්ද. මෙන්න මේ අවබෝධය ලැබෙනවා. මේ අවබෝධයෙන් මේ ටික ගෝචර වෙනවා. ඕම විතුන අත්හැරෙනවා. පාණාතිපාතා විරමණි අදින්නාදාන විරමණි කාමීසු මිච්ඡාචාර විරමණි අයං උච්ච දිවිකේ සම්මා කම්මන්තෝ කිය. සම්මා කම්මන්ත මාර්ගාංගයේ වැඩෙනවා. මම මේ අයිතුකම් අසාධාරණකම් කරලා හොරවැර වංචා කරලා කපටිකම් කරලා හොර මිනුම් කිරි මිනුම් වලින් ලෝකයා රවට්ටලා ගානක් හම්බ කරගෙන මෙහෙම වගේ ජීවිතය ගෙනියනවා. මොන අසාධාරණ ජීවිතයක්ද? එහෙම කරන් තරම් වටිනාදී මොකද්ද මේ අයිතුකම් කරලා මගේ ජීවිතේ පවත්තන්නේ? මට නම් වැඩක් නැහැ එහෙම ජීවත් වෙලා. දැහැමි සාධාරණයි අන්ත කරදරයක් නැතුව ජීවත් වෙන්න තියෙනවා නම් මගේ ජීවිතේ වුන් එහාට නම් මට ඕන කමක් නැහැ. ඒකත් මේ ජීවිතය ගන්න මේ ධර්ම අවබෝධය ලබා ගන්න මිසක් මේක වැදවිලා ඉන්න මට ඕන කමක් නැහැ කිය ඔය යථාබෝධයේ මූලික යථාබෝධය එනකොට පූර්ව භාග නුවණින් ඔය ටික තේරෙනවා. මෙන්න මේ ටික තේරුනහම මිත්‍යා ආජීවයෙන් වෙන්ලා සම්මා ආජීව කියන මාර්ගාංගය ලැබෙනවා. ඒතකොට මෙච්චර කල් ලෝභ රාගයෙන්, දේශයෙන්, මෝහයෙන් අල්ලාගත්ත හිතපු තියපු කරපු දේවල්. ඒ වගේ අරමුණක් එනකොට මේ රාග අරමුණක්, මේ දේශ අරමුණක්, මේ මෝහ අරමුණක් කියලා. හොඳ සිහිනුවනට වැටහිල්ල පටන් ගන්නවා. මෙන්න මේකේ සම්මා සති මාර්ගාංගය වැඩෙනවා. මෙන්න මේ වෙල්ලා එනකොට මොකද වෙන්නේ? වැඩක් නැති ඒවා අත්හැරපුවාම ලෝභයට, ද්වේෂයට, මොහයට හේතු වෙනවා වික්ෂිප්ත කලේ. ඒ ටික අත්හැරලා ගියාට පස්සේ සමභාවයටපත් වෙලා හිත පිහිටනවා කම්පය. මෙන්න මේක කියනවා සම්මා සමාධිය මාර්ගාංග 7ක් පරිවාර කරගෙන පවතිනවා මේ විදිහට කියන. මෙන්න මේකට කියන ආර්යයන්ගේ සමාධිය. ආර්ය සමාධිය කියන්නේ මාර්ගාංග 7කින් පරිවාර කරගෙන මතුවෙන සමාධිය. අනිත් සමාධිය අනාර්ය සමාධිය. ඒක ආර්ය සමාධිය. මේ සමාධිය දෙකක් තියෙනවා ආර්ය සමාධිය අනාර්ය සමාධිය. බෞද්ධයෙකුට අවශ්‍ය වෙන්නේ ආර්ය සමාධිය. අන්නේ ආර්ය සමාධිය වටහා ගත්තා නම් අන්නේ ඒකට යථා භූත ඥාන වර්ධනේ හේවත් මේ ලෝකේ හරයක් නැති අසාරත්වයේ පස්සේ පරිහරණය කරන එකෙන් දුක ගොඩ නැගිනවා ඒවා මහා මරවුල් මිස පංචකාමයේ කියන්නේ කියලා වැටහිලා. පංචකාමයන් පිළිබඳ බයක් ඇති වෙනවා. හරයක් නැති බව දැකලා අසාරත්වය දැකලා ඒකෙදි වින්නා හිස් බව දැකලා අත්හැරී යනකොට දුක්ඛාරි සත්‍ය අවබෝධ වෙනවා. අවබෝධ වෙන්නේ මොකද්ද? මේ පංචකාමියව හරයක් නැති දෙය කියලා අවබෝධ නම් ওই පංචකාමියන් පස්සේ ආස්වාද විඳීම තමයි දුකට හේතුව වෙලා තිබෙන්නේ. අන්නේ දුකට හේතුව දුරු වෙලා යනවා එතකොට. දුකට හේතුව දුරු වුණාම පංචකාමයන්ට බැඳීමේ නිරෝධයක් ඇද්ද? යෝතස්ස ආයව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ ඡාගෝ පටිනිසග්ගෝ මුත්‍ති අනාලයෝ කියන දුක නිරෝධාරි සත්‍ය අවබෝධ වෙනවා. ඒක අවබෝධුනේ මොකක් නිසාද? අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක්ඛ දේ දුක්ඛ හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට බොහෝ සංවරත්වයටපත් වෙච්ච හොඳට තීක්ෂණ නුවණක් ඇති සමාධියකින් බලපුවා. ඒ නිසා මොකද වෙන්නේ? මාර්ගාංගයේ වෙලලා පූර්ණ වෙලා සම්මා සමාධිය පූර්ණ වෙනවා. පූර්ණ වෙලා සම්මා ඥානිය නැගිලා සම්මා විමුක්තියටපත් වෙලා මාර්ගඵල අවබෝධ කරනවා චතුරාර්ය සත්‍ය දර්ශනය කරනවා. මෙන්න මේක ආර්ය මාර්ගය. ඉතින් ඒතොර ආර්ය මාර්ගයේ පැහැදිලිව තියෙද්දි අපි මේ වෙනස් ක්‍රම වලින් අයින් කරන්න යන්නේ මොනවද? අන්න ඒක දකින්න ඕනේ. මේ මාර්ගයේ පිවිසෙන්නේ ඵලයේ ලබන ක්‍රමයේ. ඔක තේරුම් ගන්න ඕනේ.